සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉන්ද්‍රිය සංවරේ භික්ඛවේ අසති ඉන්ද්‍රිය සංවර විපන්නස්ස හතුපනීසං හෝති සීලං සීලේ අසති සීල විපන්නස්ස හතුපනීසෝ හෝති සම්මා සමාධි සම්මා සමාධිම්හි අසති සම්මා සමාධි විපන්නස්ස හතුපනීසං හෝති යථා භූත ඥාන දස්සනං යථා භූත ඥාන දස්සනී අසති යථා භූත ඥාන දස්සන විපන්නස්ස හතුපනීසෝ හෝති නිබ්බිදා විරාගෝ නිබ්බිදා විරාගේ අසති නිබ්බිදා විරාග විපන්නස්ස හතුපනීසං හෝති විමුක්ති ඥාන දස්සනං තී. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න ධර්ම ශ්‍රවණාභිලාෂී වාසනාවන්ත පින්වතුනි, පින්වත් ඔබ සියලු දෙනාම තාම ශ්‍රද්ධාවෙන් මේ සූදානම් වන්නේ net fm ධර්ම දක්ෂිනාවේ උතුම් ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමට. ධර්ම ශ්‍රවණයට කැමැති ශ්‍රාවක පින්වත් ඔබ හැම දෙනාටම ඒ උතුම් අවස්ථාව උදා කරලමින් මේ ධර්ම දේශනාව සඳහා අද දායකත්වයේ අරගෙන කටයුතු කරනවා අංක 7න් 126A සුබසාධක මාවත කළුතර උතුර පදිංචි නමුණු ප්‍රියසාන්ත මහත්මයා. එතුමාගේ බැතිබර දායකත්වයෙන් පින්වත් ඔබ හැම දෙනාටම මේ උතුම් ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ නිසා පින්වතුනි, ඒ උතුම් අවස්ථාව අපි හැම දෙනාගේම මෙලොවත් පරලොවත් සැනසීම පිණිසම හේතු වෙන ආකාරයට යොදා ගන්නවා. ඒ ආකාරයට මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්නවා කියන අරමුණ හිතෙහි දරාගෙන ධර්ම ශ්‍රවණය කරන්න කියලා බොහොම ආදරයෙන් සිහිපත් කරනවා. අද ධර්ම දේශනාව සඳහා මා මාතෘකා කරගත්තේ අංගුත්තර නිකායේ
චක්ක නිපාතේ පඨම පඤ්ඤාසකයේ ධම්මික වග්ගයේ අන්තර්ගත වෙන ඉන්ද්‍රිය සංවර සූත්‍රය. ශ්‍රාවක පින්වතුන්ට බොහෝ විට මතකයේ ඇති ඔබ ගිය සෙනසුරාදා ධර්මානුශාසනාවෙන් අවිද්‍යාව දියුණු වෙන ආකාරය, අවිද්‍යාව මොනවද ආහාර කරගෙන තිබෙන්නේ කියන කාරණාව සෙනසුරාදා පහුගිය ධර්ම දක්ෂිනාවෙන් ඔබට කරුණු කාරණා ශ්‍රවණය කරන්නට අවස්ථාව උදා වුණා. ඊට සමානවම මේ සූත්‍ර දේශනාවත් අපේ නිර්වාණ අවබෝධය, එහෙම නැත්නම් සෝවාන් සකු르දාගාමි අනාගාමි ආදී වූ මාර්ගඵල අවබෝධයේ සඳහා මූලික වශයෙන් අපි අවබෝධ කරගත යුතු, දැනගත යුතු දහම් කරුණු සමූහයක් අන්තර්ගත වටිනා සූත්‍ර දේශනාවක්. ඉන්ද්‍රිය සංවරය කියන කාරණය බුද්ධ දේශනාව තුල ඊතා ඉහළින් අගය කරපු කාරණාවක්. අපේ ශ්‍රාවක පින්වතුන්ට හොඳට හුරු පුරුදු සූත්‍ර දේශනාවක් තමයි මංගල සූත්‍රය. අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනාදී වශයෙන් තියෙන මේ මංගල සූත්‍රය ඔබට හොඳට මතකයි. සහ බොහෝ අයට කටපාඩමින් සජ්ජායනා කරන්න තරම් හැකියාව තියෙනවා. මංගල සූත්‍රයේ සඳහන් වෙනවා බාහු සච්ඡංච සිප්පංච විනයෝච සුසික්කිතා. බාහු සච්ච කියන්නේ බහුශ්‍රුත භාවය. ඒ වගේම ශිල්පඥානයෙන් යුක්ත භව. බාහු සච්ඡංච සිප්පංච විනයෝච සුසික්කිතෝ. ඒ කියන්නේ විනයවත් භාවය, කියන්නේ සංවරකම, මනා හික්මීම ආදී කාරණාවන් පුජ්‍යලයාගේ ජීවිතයට කොයිතරම් වටිනා කියන යහපත් කාරණාවන්ද කියන කාරණය එහි සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි පින්වතුනි අපේ සංස්කෘත සාහිත්‍යයේදී සඳහන් වෙනවා විද්‍යා දදාති විනයං විනයාත් යාති පාත්‍රතාම් පාත්‍රත්වා ධනමාප්නෝති ධනත් ධර්මක් තතක් සුඛම්. විද්‍යා දදාති විනයං, විනය කියන්නේ හික්මීම, සංවරකම. මොකෙන්ද ලැබෙන්නේ? විද්‍යා. විද්‍යාවෙන්, ඒ කියන්නේ අධ්‍යාපනයෙන්, දැනුවත් භාවයෙන්. විනයාත්‍යාති පාත්‍රතාම්, සංවරශීලී වෙච්ච කෙනාට, හික්මුණු කෙනාට සියල්ලෝම බුහුමන් කරනවා, ගෞරවය දක්වනවා. පාත්‍රත්වා ධනමාප්නෝති, එසේ සියල්ලන්ගේ බුහුමනට ගෞරවයට ලක්වෙනකොට ධනය ඒ පුජ්‍යලයා කරා පැමිණෙනවා. සියලු දෙනාගේම ගෞරවය, බුහුමන ලැබෙනකොට එයා ධනයෙන් ආඩ්‍ය කෙනෙක් බවට පත් වෙනවා, හැම කෙනෙක්ම උදව් කරන නිසා. ධනාත් ධර්මං තතක් සුඛං, ධනවත් භාවයේ ධර්මානුකූල භාවය ජීවිතය සැපවත් කරනවා. දැන් මේ
සංස්කෘත සාහිත්‍යයේ එන අපි මේවට කියන ශ්ලෝක කියලා. මේ ශ්ලෝකයේහි අදහස ගත්තහම පළවෙනි අදහසේ සංකීර්ණ බවක් තියෙනවා. ඒ කියන්නේ විද්‍යා දදාති විනයං. දැනුවත් භාවය නිසා, අධ්‍යාපනය නිසා සංවරශීලීකම හික්මුණුකම ඇති වෙනවා. පින්වත්තුනි, ඔබ කල්පනා කරලා බලන්න මේක කොහොමද වෙන්නේ කියලා. මේක එක සැරේටම මේ අධ්‍යාපනය නිසා සංවරකම ඇති වෙනවා කියන තැනට යනවට වඩා තවත් පැත්තක් තියෙනවා. සංවරකම නිසා අධ්‍යාපනයෙන්, දැනුවත් භාවයෙන් පුජ්‍යලයා පරිපූර්ණ වෙනවා. දැන් ඔබට තියෙන ගැටලුවක්නේ ඔබේ දුවගේ පුතාගේ හිතුවක්කාරකම, අසංවරකම, කියන දෙයක් නාහනකම, අධ්‍යාපනික කටයුතු වලට, පොතපතේ කටයුතු වලට, පාඩම් වලට නැඹුරු නොවන ස්වභාවය වර්තමානයේ බොහෝ දෙමව්පියන්ට තියෙන ගැටලුවක්. හරි හිතුවක්කාරයි. හැදෙන හැටි කිසිම කමකට නැහැ. කොච්චර අපි හොඳ දේවල් කියලා දුන්නත් ගණනකට ගන්නෙ නැහැ. ඔය වගේ මැසිවිලි, ඔය වගේ චෝදනා බොහෝ පවුල්වල ඇහෙනව නේද? දැනුම් තේරුම් භාවය ලබා ගන්න නම් යම් කිසි සංවරකමකුත් තියෙනුනේ. නිසා මේක අපි කියන්නේ අර කියමනට එකම කාසියේ දෙපැත්ත. අන්න ඒ වගේ දෙයක්. ඒ කියන්නේ සංවරකම නිසා අධ්‍යාපනයෙන් පරිපූර්ණත්වයට පත් වෙනවා. අධ්‍යාපනයෙන් පරිපූර්ණත්වයට පත්වීම නිසා සංවරකම පරිපූර්ණත්වයට පත් වෙනවා කියන කාරණය අපිට හඳුනා ගන්න පුළුවන්. අපි අද මාතෘකා කරගත්ත ඉන්ද්‍රිය සංවර සූත්‍රය තුල මේ සඳහන් කරන ඉන්ද්‍රිය සංවරය කුමක්ද? බුදුරජාණන් වහන්සේ සඳහන් කරන ඉන්ද්‍රිය සංවරය කුමක්ද? පින්වතුනි, මේ ඇසට හමුවන, එහෙම නැත්නම් ඇසට හසුවන ඉෂ්ට රූපයන් නිසා. මොනවද මේ ඉෂ්ට රූප කියන්නේ? මේ වචන ධර්ම ශ්‍රවණය කරන ඔබ දැනගන්න එක බොහොම ප්‍රයෝජනවත්. ඉෂ්ට රූප කියන්නේ කැමති රූප කියන එකයි. මොකද්ද පින්වතුනි ඉෂ්ට රූප කියන්නේ? ඉෂ්ට රූප කියන්නේ කැමති රූප, තමන්ගේ ඇස ප්‍රිය කරන රූප නිසා. රාගය ඇතිවීමටත් කැමති රූප දැක්කහම ඒ කෙරෙහි ඇලෙනවා. රාගයෙන් බැඳෙනවා. අනිෂ්ට රූප නිසා. අනිෂ්ට රූප කියන්නේ ඔව්, ඉෂ්ට රූප කියන එකේ විරුද්ධ පදේ තමයි අනිෂ්ට රූප. ඒ කියන්නේ තමන් නොකැමැති, එහෙම නැත්නම් අකමැති රූපයන් නිසා මොකද්ද වෙන්නේ? සාමාන්‍යයෙන් වෙන දේ හිතන්නකෝ. තරහව ඇති වෙනවා, ද්වේෂය ඇති වෙනවා. අපේ ඇසට විවිධාකාරයේ රූප හසු වෙනවනේ. ඕවා කොටස් දෙකකට බෙදන්න පුළුවන්. සමහර ඒවා අපිට
හමු වෙනවා හසු වෙනවා අපි බොහොම ආස කරන බලන්න ප්‍රිය කරන ඒ කෙරෙහි ආශක්ත වෙන ඇලෙන ස්වභාවයෙන් යුක්ත රූප. තවත් මේ ඇසට හසු වෙන රූප අතර කොටසක් තියෙනවා බලන්න අප්පිරියයි. දකින්න කැමැතිම නැහැ. ඒ දැක්කහම හිතේ ද්වේෂයක් ඇති වෙනවා. එතකොට මෙන්න මේ ඇසට හසුවන ඉෂ්ට රූප නිසා රාගය ඇතිවීමටත් අනිෂ්ට රූප නිසා ද්වේෂය ඇතිවීමටත් ඒ වගේම ඒ තුලින් ඇතිවෙන තවත් ස්වභාවයක් තමයි මේ දකින රූපය සදාතනිකයි. ඒ කියන්නේ නිට්ටයයි. ඒ විතරක් නෙමෙයි. අර රාගිකව ඇලිච්ච රූපය හරිම සුවදායි එකක් හැටියට ග්‍රහණය කරගන්නවා. සුඛ සහගතයි කියලා හිතනවා. ඒ වගේම සුභයි. ඒ කියන්නේ හරිම යහපත්, නිට්ටයයි, සුඛයි, සුභයි. ස්ථිරයි, සැප පහසුයි, ඒ වගේම යහපත් වශයෙන් මේ දකින රූපයන් කෙරෙහි සම්මෝහය ඇති කරගන්නවා. මේ වචන ඔබට දැනෙන්න ඕන හින්දා එහෙම නැත්නම් ඔබ මේවා හඳුනාගත යුතු නිසායි මේ වචන යොදන්නේ. සම්මෝහය කියන්නේ ඒ කියන්නේ අර දකින්න රූප පිළිබඳව නිට්ටයයි, සුභයි, සුඛයි ආදී වශයෙන් ඒ කෙරෙහි ටිකක් නෙමෙයි අතිශයින් මුලාවට පත්වීම. ඒවා කෙරෙහි යථා ස්වභාවය හඳුනා නොගෙන ඒවා කෙරෙහි මුලාවට පත්වීම ඉන්ද්‍රිය අසංවරය හැටියට බුදුදහම තුල අපිට පෙන්නලා දෙනවා. දැන් පැහැදිලි නේද ඉන්ද්‍රිය අසංවරය කියන්නේ මොකක්ද කියලා? මේ ඇසට හසුවන රූප පිළිබඳව ඒ වගේම අනිකුත් ඉන්ද්‍රියන් ඒ විදිහටම ගන්න ඕන. නාසය, දිව, ශරීරය ඔය ආදී වශයෙන් තියෙන ඇස, කන, නාසය මේ ඉන්ද්‍රියන් මේවටනේ මේ එක එක දේවල් ලැබෙන්නේ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන දේවල්. එතකොට ඒවා කෙරෙහි අපි ක්‍රියාත්මක වෙන ස්වභාවයන් දෙකක් තියෙනවා. ඒ තමයි කොටසක් තියෙනවා ඉෂ්ට රූප. කියන්නේ කැමැති දේවල්. අනිෂ්ට රූප අකමැති දේවල්. ඒ වගේම මේ ලැබෙන දේවල් නිට්ටයයි, සුවසහගතයි, යහපත් කියලා ඒ කෙරෙහි මුලාවට පත්වීම නිසා පුජ්‍යලයා අසංවර භාවයට පත් වෙනවා. එහෙම අසංවර භාවයට පත්වීම නිසා කෙලෙස් රැස් කරගන්නවා. තවත් ආකාරයකට කියනවා නම් මේ කට උපයෝගී කරගෙන අපි කරන අකුසල් තියෙනවනේ. මුසාවාදාදී පව් තියෙනවනේ. අන්නේ පව් වාචසික පව්. මුසාවාදාදී පව් නොවන පරිදි වාග්ද්වාරය මුඛය කට නැමැති දොරටුව සංවර කර ගැනීම ඊටාම යහපත් දෙයක්. ඒ වගේම දැඩි ලෝභය
ආදී පව්කම් සිදු නොවන ආකාරයට මනෝද්වාරය මනස නැමැති දොරටුව. වාග්ද්වාරය කියන්නේ වචනය නැමැති දොරටුව. එහෙම නැත්නම් කට නැමැති දොරටුව. මනෝද්වාරය කියන්නේ මනස නැමැති දොරටුව. මනසින් තමයි දැඩි ලෝභය, ද්වේෂය ආදී දේවල් හටගන්නේ. ඒ වගේ අවිද්‍යාදී පව්කම් සිදු නොවන ආකාරයට මනෝද්වාරය සංවර කර ගැනීම ඊටාම වැදගත්. මුසාවාද ආදී පව්කම් නොවන ආකාරයට වාග්ද්වාරය සංවර කර ගැනීමත් අවිද්‍යාදී පව්කම් සිදු නොවන ආකාරයට මනෝද්වාරය සංවර කර ගැනීමත් ඊටාම යහපත්. හැම අවස්ථාවකම සංවර වෙන පුජ්‍යලයා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සියලු දුකින් නිදහස් වෙන තැනැත්තෙක් බවට පත් වෙනවා කියලා. ඔබට අහලා හුරු පුරුදු ගාථාවක් තියෙනවා. චක්කුණා සංවරෝ සාදු සාදු සෝතේන සංවරෝ ගානේන සංවරෝ සාදු සාදු ජීවහාය සංවරෝ කායේන සංවරෝ සාදු සාදු වාචාය සංවරෝ මනසා සංවරෝ සාදු සාදු සබ්බත්ත සංවරෝ. මම හිතන්නේ සිංහල තේරුම කියන්න අවශ්‍ය නැති තරමටම අපේ පින්වතුන්ලා මේවා අහලා හුරු පුරුදුයි. චක්කුණා සංවරෝ සාදු. ඇස සංවර කර ගැනීම ඊටාම යහපත්. සාදු සෝතේන සංවරෝ. ඒ වගේම සෝත කියන්නේ කනනේ. කන සංවර කර ගැනීම ඊටාම යහපත්. දැන් මතක තියාගන්න මේ මොකද්ද සංවර කරගන්නවා කියන්නේ කියලා. අර ඇසෙන් දකින රූප කැමැති අකමැති දේවල් කෙරෙහි රාගයෙන් ඇලෙන එක, ද්වේෂයට පත් වෙන එක. ශබ්ද ඇහෙනකොටත් එහෙමයි. ප්‍රිය කරන ශබ්ද තියෙනවා, අකමැති ශබ්ද තියෙනවා. කායේන සංවරෝ සාදු සාදු වාචාය සංවරෝ. වචනයේ සංවර කර ගැනීම යහපත්. කය සංවර කර ගැනීම යහපත්. ගානේන සංවරෝ සාදු සාදු ජීවහාය සංවරෝ. ගන්ධ සුවඳ දැනෙන නාසේන්ද්‍රිය සංවර කර ගැනීම යහපත්. ඒ වගේම මේ රස දැනෙන දිව සංවර කර ගැනීමත් යහපත්. ඒ වගේම මනස සංවර කර ගැනීම යහපත්. මනසා සංවරෝ සාදු සාදු සබ්බත්ත සංවරෝ. පින්වතුනි, හැම තැනකදීම සංවර වීම යහපත් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. එහෙම හැම තැනම සංවර වුණාම, සියලු තැන්හි සංවර වුණාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සබ්බත්ත සංඋතෝ බික්ඛු. එතන බික්ඛු කියලා භික්ෂුව ගැන කතා කළාට අපි සිව්වනක් පිරිසටම මේ නිර්වාණගාමී ප්‍රතිපදාවේ ගමන් කරන්න මේ කියන සංවරය, මේ කියන හික්මීම නියත වශයෙන්ම අවශ්‍යයි. සබ්බත්ත සංඋතෝ බික්ඛු. සියලු තැන්හි සංවර වෙච්ච භික්ෂුව බලන්නකෝ මොකද වෙන්නේ? සබ්බ දුක්ඛා පමුච්චති.
සබ්බ දුක්ඛා කිව්වේ සියලු දුක් වලින් පමුච්චති මිදීමට ලක් වෙනවා. සියලු දුක් වලින් නිදහස් වෙන්නේ කොහොමද? කවදද නිදහස් වෙන්නේ? එහෙම නේද ඔබ කල්පනා කරන්නේ? එහෙම නේද ඔබ හිතන්නේ? ඒ ගැන නේද ඔබ හොයා යන්නේ? මෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සබ්බත්ත සංඋතෝ බික්ඛු සබ්බ දුක්ඛා පමුච්චති. යමෙක් සියලු තැන්හිදී සංවර භාවය ඇති කරගන්නවා නම් සබ්බ දුක්ඛා පමුච්චති සියලු දුක් වලින් මිදීමටපත් වෙනවා. මේ කියන ඇස, කන, නහය, දිව, කය, වචනය, මනස කියන ඉන්ද්‍රියන් සංවර කර ගැනීම. ඉන්ද්‍රියන් සංවර කර ගැනීම ධර්මයෙහි සඳහන් කරනවා යහපත් දෙයක් හැටියට. එසේ ඉන්ද්‍රියන් සංවර කර නොගන්න ස්වභාවය ධර්මයේ ඇතැම් තැන්වල සඳහන් කරනවා ඉන්ද්‍රියේසු අගුත්තද්්වාරතා කියලා. නොවැස්සූ දොරටු සහිත භාවය. ඉන්ද්‍රියේසු අගුත්තද්්වාරතා. ඒ කියන්නේ දොරගුළු ලාලා නැහැ. ඉන්ද්‍රියන් සංවර කරගෙන ඇරලා තියෙනවා. ඕන හැටියට කැමැති පරිදි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ දේවල් මේක ඇතුළට එනවා. විවිධ ගැටලු ප්‍රශ්න ඇති කරනවා. එහෙනම් ඉන්ද්‍රිය සංවරයේ නැති භාවයේ තමයි ඉන්ද්‍රිය සංවරයක් නැති භාවයට ධර්මයේ තවත් භාවිතා වෙන වචනයක් මතක තියාගන්න ඉන්ද්‍රියේසු අගුත්තද්්වාරතා කියලා සඳහන් වෙලා තියෙනවා. එතකොට මේ ඉන්ද්‍රිය සංවරය නැතිවීම නිසා පුජ්‍යලයාගේ නිර්වාණගාමී ප්‍රතිපදාව හානියට පත්වෙන ආකාරය පිළිබඳව මේ ඉන්ද්‍රිය සංවර සූත්‍රය තුල බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා, පෙන්වා දීලා තියෙනවා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉන්ද්‍රිය සංවරේ භික්ඛවේ අසති ඉන්ද්‍රිය සංවර විපන්නස්ස හතූපනීසං හෝති සීලං. පළවෙනි කාරණය සඳහන් කරන්න ඉස්සෙල්ලා මෙහි එනවා වචනයක් ඉන්ද්‍රිය සංවර විපන්නස්ස හතූපනීසං හෝති සීලං. නැවත කියනවා ඉන්ද්‍රිය සංවර විපන්නස්ස හතූපනීසං හෝති සීලං. මේ හතූපනීසං කියන වචනය නිවැරදිව වටහා ගැනීම මේ සූත්‍ර දේශනාවේ එන දහම් කරුණු ටික අපිට අවබෝධ කරගන්න ලොකු පහසුවක් වෙනවා. හතූපනීස කියන්නේ උපනිශ්‍රය වෙනවා කියන එකයි. ශක්තියක් වෙනවා කියන එකයි. ධර්මයෙහි මේ හතූපනීස කියන වචනය භාවිතා වෙලා තියෙන්නේ මාර්ගඵලාදී ඒ අධිගමයන් ලැබීමට සෝවාන් ආදී මාර්ගඵල ලැබීමට බලවත් හේතුවක් ශක්තියක් වෙනවා කියන එක. මාර්ගඵල ලැබීමේ වාසනා ගුණයෙන් යුක්තයි කියන එකට තමයි හතූපනීස කියලා සඳහන් කරන්නේ. දැන් පැහැදිලි නේද? හතූපනීස කියන්නේ උපනිශ්‍රය වෙනවා, ශක්තියක් වෙනවා, හේතුවක් වෙනවා. කුමක් සඳහාද? මාර්ගඵල
අවබෝධ කර ගැනීම සඳහා. දැන් අපි මේ වචනේ අදහස තේරුම් අරගෙන මේ බණ ටික ශ්‍රවණය කරනකොට ඔබට මේක පැහැදිලිව වැටහේවි. ඉන්ද්‍රිය සංවරේ භික්ඛවේ අසති ඉන්ද්‍රිය සංවර විපන්නස්ස හතූපනී සංහෝති සීලං. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි, මහණෙනි, ඉන්ද්‍රිය සංවරය නැති විට ඉන්ද්‍රිය සංවරේ අසති. ඉන්ද්‍රිය සංවරය නැති වුණ විටදී ඉන්ද්‍රිය සංවර විපන්නස්ස, ඉන්ද්‍රිය සංවරය නැසුන තැනැත්තාගේ සීලං සීලය හේතු නැසුනේ වෙයි. සීලය හේතු නැසුනේ වෙයි. ඒ කියන්නේ අර හතූපනීසං කිව්වේ. අන්නේ හතූපනීස කියන්නේ හේතු වෙනවා කියන එකයි, ශක්තියක් වෙනවා කියන එකයි. මොකක් සඳහාද? එහෙනම් ඉන්ද්‍රිය සංවරේ නැති කෙනාගේ සීලය, ඉන්ද්‍රිය සංවරය නැසුන කෙනාගේ සීලය මාර්ගඵල අවබෝධය සඳහා ශක්තියක් නොවේ. මාර්ගඵල ලැබීමේ වාසනා ගුණයෙන් විනාශ වෙච්ච කෙනෙක්, තොර වෙච්ච කෙනෙක් හැටියටයි එතනදී හඳුන්වා දෙන්නේ. එහෙනම් ඉන්ද්‍රිය සංවරේ නැති විට ඉන්ද්‍රිය සංවරේ නැසුන තැනැත්තාගේ සීලය මාර්ගඵල අවබෝධය සඳහා හේතු වීමේ ශක්තියෙන් තොර වූවක් හැටියට පෙන්වා දීලා තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේක පියවරෙන් පියවරට අපිට පහදලා දෙනවා පින්වතුනි. සීලේ අසති සීල විපන්නස්ස හතූපනීසෝ හෝති සම්මා සමාධි. ඒ කිව්වේ සීලය නැති වුණ විටදී, සීලයෙන් තොර වුණාම, සීලයෙන් පිරිහුණු තැනැත්තාගේ සමාධියෙහි හේතු නැසුනේ වෙයි. ඒ කෙනාගේ සමාධිය නැති වෙනවා මාර්ගඵල අවබෝධය සඳහා හේතු වෙන සමාධියෙන් තොර වූෙක් බවට පත් වෙනවා. සමාධිය කියන්නේ තැම්පත්කමනේ. අපිට භාවනාව තුල සිත සමාධිගත වෙනවා කියලා අපි පාවිච්චි කරනවානේ. ඒ කියන්නේ හිත තැම්පත් වෙනවා. විසුරුණු, කැළඹුණු, ව්‍යාකූල ස්වභාවයෙන් තොරව තාම නිශ්චල, සංසුන්, තැම්පත් මනසක් සහිත භාවය. එහෙමනම් සීලයෙන් තොර වුණාම, සීලය විනාශ වූ තැනැත්තාගේ සමාධිය මාර්ගඵල අවබෝධයට හේතු නොවේ කියලා පෙන්වලා දීලා තියෙනවා. සම්මා සමාධිම්හි අසති සම්මා සමාධි විපන්නස්ස හතූපනීසං හෝති යථා භූත ඥාන දස්සන. බලන්නකෝ පියවරෙන් පියවර පුජ්‍යලයා අගාධයට වැටෙන හැටි, පිරිහීමට ලක් වෙන හැටි. ඉන්ද්‍රිය සංවරය නැති වුණාම සීලයට හානි පැමිණෙනවා. එහෙම සීලයට හානි පැමිණෙනකොට ඒ සීලය මාර්ගඵල අවබෝධ කරගැනීමේ හැකියාවෙන් තොර වෙනවා. සීලයෙන් තොර වෙච්ච කෙනාගේ සමාධියක් වැඩෙන්නේ නැහැ. ඒ සමාධිය, සීලයෙන් තොර වෙච්ච කෙනාගේ සමාධිය
මාර්ගඵල අවබෝධයේ පිණිස හේතු වන්නක් නොවෙනවා. තුන්වෙනි කාරණය සම්මා සමාධියෙන් තොර වෙච්ච තැනැත්තා. සම්මා සමාධියෙන් නැසුන තැනැත්තා. මේ විපන්නස්ස කියන වචනයේ තේරුම ඒ ගුණය නසාගත්ත තැනැත්තා කියන එකයි. සිල්වත් භාවයේ නසාගත්ත තැනැත්තා. සමාධිමත් භාවයේ නසාගත්ත නැසුණු තැනැත්තා. තොට සම්මා සමාධිය නැසුණු තැනැත්තා යථාභූත ඥාන දස්සනං හතූපනී සංහෝති. යථාභූත ඥාන දර්ශනය දැකීමේ ගුණයෙන් තොර වෙච්ච කෙනෙක් බවට පත්වෙනවා. ඒ නිසා මාර්ගඵල අවබෝධය අහිමි කරගත්ත කෙනෙක් බවට පත්වෙනවා. යථාභූත ඥාන දර්ශනය. යථාභූත ඥාන දර්ශනය කියන්නේ භූත කියන වචනයේ තේරුම සිදු වුණා කියන එකයි. සිද්ධ වෙනවා කියන එකයි. අභූත කියන්නේ සිදු නොවුණා කියන එකයි. දැන් ඔය කතාබහේදී ඔබ සමහර වෙලාවට කියන්නේ ඔබට මොනවා හරි දේවල් පිළිබඳව චෝදනා කළාම ඔහොම මට අභූත චෝදනා කරන්න එපා කියලා කියන්නේ. මම නොකරපු දෙයක් මගෙන් සිදු නොවිච්ච දෙයක් පිළිබඳව මට චෝදනා කරන්න එපා කියන එක තමයි අභූත කියන්නේ. භූත කියන්නේ සිද්ධ වුණා කියන එකයි. සිදු වෙන දේ. ඒ කියන්නේ යථාභූත. යමක් සිදු වෙන්නේ කොහොමද? ඒ සිදු වෙන ආකාරයෙන්ම ඒක දකින්න පුළුවන් පැහැදිලි ඥාණය අහිමි වෙලා යනවා. දැන් ඉන්ද්‍රිය සංවරය ගැන ඔබට විස්තර කරනකොට මම මුලින් මතක් කළා රූපයක් දැක්කහම ඒකට කැමැත්තෙන් රාගයෙන් ඇලෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයට නගලා විදර්ශනාත්මකව ඒ ගැන දකින්න පුළුවන් නම් එහෙම රාගයක් ඇති වෙන්නේ නැහැ. තෘෂ්ණාවක් ඇති වෙන්නේ නැහැ. ඇලීමක් බැඳීමක් ඇති වෙන්නේ නැහැ. ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණානුකූලව නොදකින නිසා නිට්යයි සුඛයි සුබයි කියලාමයි ගොඩනැගෙන්නේ. එතකොට මේ එතනදී වචනයක් ඔබට අපි මතක් කළා සම්මෝහය කියලා. කියන්නේ අතිශයින්ම මුලාභාවයට පත් වෙනවා. අතිශයින්ම මුලාභාවයට පත් වෙනවා. අතිශයින්ම මුලාභාවයට පත් වෙනවා කියන්නේ පවතින తত্ত্বය. ඒ තියෙන ස්වභාවය තිබෙන ස්වභාවයෙන් යථාර්ථ වශයෙන් දකින්නේ නැහැ. ඒක පිළිබඳව වෙනම දෘෂ්ටියක් ආකල්පයක් ඇති කරගන්නවා නිට්යයි සුඛයි සුබයි කියලා. දැන් බුදුදහමේ අපිට උගන්වන දෙයක්නේ සබ්බේ සංඛාරා අනිච්චා කියලා. මේ ලෝකේ තියෙන හැමදේම සංස්කාර වස්තුනේ. ඒ කියන්නේ හේතුඵල එකතුවෙන් නිර්මාණය වෙච්ච සකස් වෙච්ච දේවල්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන්නේ ඒවා විනාශ වෙන ස්වභාවයෙන් යුක්තයි, දුක් සහගත ස්වභාවයෙන් යුක්තයි, මම මගේ කියලා ගත යුතු හරයක් වටිනාකමක් එහි නෑ කියලයි. එතකොට
මේ ඇස කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රියන්ට මේවා ඉන්ද්‍රියන් හැටියටනේ අපි හඳුන්වන්නේ. චක්කු ඉන්ද්‍රිය, සෝතින්ද්‍රිය, ගාහනින්ද්‍රිය, ජීවා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මනින්ද්‍රිය කියලා හඳුන්වනවානේ. මෙන්න මේවට අර ගෝචරය වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන දේවල් කෙරෙහි අපි මුලාවටපත් වෙනවා. සම්මෝහයටපත් වෙනවා. සම්මෝහයටපත් වෙනවා කියන්නේ මොකද්ද? අතිශයින් මුලාවටපත් වෙන ටිකක් නෙමෙයි. මුළුමනින්ම සම්පූර්ණයෙන්ම මුලාවටපත් වෙලා නිට්ටයයි, සුභයි, සුඛයි කියලා අපි ඒවා උපාදාන වශයෙන් අල්ලා ගන්නවා. එහෙමනම් සම්මා සමාධිය කියන්නේ හිතේ සමාධිමත් භාවයේ නැති වුණා කියන්නේ හිත විපිලිසර වෙච්ච ස්වභාවයෙන් යුක්තයි. කැළඹුණු ස්වභාවයෙන් යුක්තයි. ව්‍යාකූල ස්වභාවයෙන් යුක්තයි. රොම්මඩ සහිත වතුර වලක් කැළඹුණාට පස්සේ, කැළතුණාට පස්සේ එහි පතුලේ තියෙන සමහර වෙලාවට සත්තු වැටිලා මැරිලා ඇටසැකිලි විතරක් පතුලේ රැඳිලා තියෙනවා, තැම්පත් වෙලා තියෙනවා. විවිධ කොළරොඩු නොයෙක් ආකාරයේ කුණු කන්දල් මේ වතුර වලේ පතුලේ රැඳිලා තියෙනවා. කැළඹුණාට පස්සේ එහි ස්වභාවය අපිට දකින්න පුළුවන්ද? එහෙම දකින්න බෑ. එහෙම දකින්න බෑ. ඒ වගේ මේ සීලයෙන් තොර වුණහම සමාධිමත් භාවයෙන් තොර වෙනවා. සමාධිමත් භාවයෙන් තොර වුණහම යථාභූත ඥාන දර්ශනයෙන් තොර කෙනෙක් බවට පත් වෙනවා. ඇත්ත ඇතිසැටියෙන් දැකීමේ හැකියාවෙන් තොර කෙනෙක් බවට පත් වෙනවා. යථාභූත ඥාන දස්සනේ අසති යථාභූත ඥාන දස්සන විපන්නස්ස හතූපනීසෝ හෝති නිබ්බිදා විරාගෝ. එහෙම යථාභූත ඥාන දර්ශනය නැතිවුණු තැනැත්තාගේ නිබ්බිදා විරාගයට හේතු නැසුනේ වෙයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. මොකද්ද පින්වතුනි මේ නිබ්බිදා විරාගය කියන්නේ? තවත් වචනයක්. නිබ්බිදා විරාගය කියන්නේ කෙලෙස් පිළිබඳව. එහෙම නැත්නම් පංචකාම සම්පත් කෙරෙහි ඒ නොයැලෙන ස්වභාවය. ඒ වගින් ඉවත් වීමේ ගුණය. විරාගයෙහි කලකිරීම ස්වභාවය ඇති බව. රාගයේ නෙමෙයි විරාගයෙහි කලකිරීම ස්වභාවය ඇති බව. ඒ කියන්නේ ඒ වගේ මිදෙන්න හිතෙන්නේ ඒ කෙරෙහි නැවත නැවත ඇලි ඇලි තෘෂ්ණාවෙන් ඒවා කෙරෙහි බැඳෙනවා. එහෙම වුණාම එයා ඒ පංචකාම සම්පත්වලට ලෝලත්වයෙන් බැඳෙනකොට අර පැත්තෙන් හතූපනීසෝ හෝති මොකද්ද වෙන්නේ? මාර්ගඵල අවබෝධයට අසමත් කෙනෙක් බවට පත් වෙනවා. නිබ්බිදා විරාගේ අසති
නිබ්බිදා විරාග විපන්නස්ස හතූපනීසං හෝති විමුක්ති ඥාන දස්සන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිබ්බිදා විරාගය, ඒ කියන්නේ විරාගයෙහි කලකිරීම ස්වභාවය ඇති භාවය තමයි නිබ්බිදා විරාගය කියන්නේ. ඒක නැති වුණහම නිබ්බිදා විරාගයේ නැසුණු තැනැත්තා විමුක්ති ඥාන දර්ශනයේ හේතු නැසුණු කෙනෙක් බවට පත් වෙනවා. විමුක්ති ඥාන දර්ශනය කියන්නේ නිවන් දකින අවබෝධය. මේ දුක් වලින් ඈතර වීමේ මාවත අවබෝධ කර ගැනීමේ හැකියාවෙන් දුර්වල වූ එක් බවට පත් වෙනවා. බලන්න, ඉන්ද්‍රිය සංවරයේ නැතිකම නිසා සිද්ධ වෙන්නේ ඔබේ සීලය හානියට පත් වෙනවා. ඒ සීලය මාර්ගඵල අවබෝධයට හේතු නොවන්නක් බවට පත් වෙනවා. සීලයට හානි පැමුණුනහම ඔබේ හිතේ තැම්පත්කමට, සමාධියට, සම්මා සමාධියට හානි පැමිණෙනවා. සම්මා සමාධියට හානි පැමුණුනහම, ඒ හිතේ තියෙන එකඟ බවට හානි පැමුණුනහම මාර්ගඵල අවබෝධයට මාවත අහිමි වෙනවා. ඒ සම්මා සමාධියෙන් තොර වුණා, මනා තැම්පත්කමින් එකඟකමින් තොර වුණහම මේ සංස්කාර ලෝකයෙහි යථා ස්වභාවය, ඒ ඇත්ත ඇතිසැටියෙන් දැකීමේ ස්වභාවයෙන් තොර වූ එක් බවට පත් වෙනවා. ඒ ඇත්ත ඇතිසැටියට දැකීමේ ස්වභාවයෙන් තොර යථාභූත ඥාන දර්ශනයෙන් තොර වූ එක් වුණාම මාර්ගඵල අවබෝධයට අසමත් කෙනෙක් බවට පත් වෙනවා. ඒ යථාභූත ඥාන දර්ශනයෙන් තොර වුණාම අර පංචේන්ද්‍රයන්ට හසු වෙන පංචකාම සම්පත් කෙරෙහි විරාගයෙන් යුක්ත කෙනෙක් නොවේයි. ඒවා කෙරෙහි රාගයෙන් බැඳෙන කෙනෙක් බවට පත් වෙනවා. එහෙම රාගයෙන් බැඳෙන කෙනෙක් බවට පත් වුනහම කෙලෙස් පරිත පුච්චලයා විමුක්තිය අවබෝධ කර ගැනීමට අසමත් කෙනෙක් බවට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ මේ ඉන්ද්‍රිය සංවර සූත්‍රය තුල අපිට පෙන්වලා දීලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, අතුපතර නැසුණු ගසක පතුරු සම්පූර්ණ වෙන්නේ නැහැ. පොත්තත් සම්පූර්ණ වෙන්නේ නැහැ. එලයස් සම්පූර්ණ වෙන්නේ නැහැ. හරයස් සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ වගේ මහණෙනි, ඉන්ද්‍රිය සංවරයේ නැති විට ඉන්ද්‍රිය සංවරයේ නැසුණු තැනැත්තාගේ විමුක්ති ඥාන දර්ශනයට හේතු නැසෙනවා කියලා මේ සූත්‍ර දේශනාවේදී පෙන්වා දීලා තියෙනවා. එනිසා ඒ දහම් කරුණු ටික හිතට අරගෙන මේ පියවර හොඳින් වටහාගෙන, ඒ පියවරෙන් පියවර සීලය, ඒ වගේම සමාධිය, යථාභූත ඥාන දර්ශනය, ඒ වගේම විරාගය, මගඵල අවබෝධ කර ගැනීමේ මාවත එලිපෙහෙලි කරගෙන මේ සසර කතරින් එතර වීමට වෙරවීරිය දරන්න කියලා සිහිපත් කරමින් ධර්මානුශාසනාව අවසන් කරනවා. අද net fm ධර්ම දක්ෂිනාව සඳහා දායකත්වයේ දරමින් කටයුතු කරනවා අංක 7න් 126A සුබ සාධක මාවත කළුතර උතුර පදිංචි නමුණු ප්‍රියසාන්ත මහත්මයා. එතුමා බලාපොරොත්තු වෙනවා ඉතාලියේ වෙසෙන, දැනට ලංකාවේ නිවාඩුවකට පැමිණ සිටින ජුලි 19 වන දින 19 වෙනි වියට පා තැබූ දුවිනි දු පුතාට
ඒ වගේම ජුලි 30 වෙනි දින ජන්මදිනයේ සමරන බිරිඳට සහ අගෝස්තු 1 වෙනි දින 11 වෙනි ජන්මදිනයේ සමරන නිකිනිදු පුතාට නිදුක් නිරෝගී වාසනාවන්ත උපන්දිනයක් වේවායි සෙත් ප්‍රාර්ථනා කරමින් මේ ධර්ම දානමේ පින්කමෙහි දායකත්වයේ අරගෙන කටයුතු කරනවා. ඒ වගේම මාතෘ භූමියේ සියලුම වැසියන්ට සහ ධර්මදේශක ස්වාමින් වහන්සේට සෙත් පැතීමත් net fm කාර්ය මණ්ඩලයේ සැමට සෙත් පැතීමත් මේ පින්කම තුලින් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ බලාපොරොත්තු ප්‍රාර්ථනා පෙරදරි කරගෙන වටිනා ධර්ම දානමේ පින්කමක් සිද්ධ කරගෙන කුසල් රැස් කරගන්නට යෙදුණා. ඒ කුසල ධර්මයන්ගේ ආනුභාවයෙන් ජන්මදින සමරන ඒ දූපුතුන්ට බිරිඳ ඇතුළු පවුලේ සෑම සියලු දෙනාටම රත්නත්‍රයේ උතුම් ආනුභාවයෙන් බලමහිමයෙන් සියලු දුක් කරදර විපත් දුරු වේවා, අපල උපද්‍රව දුරු වේවා, රෝග උපද්‍රව දුරු වේවා. උපන්දිනයේ සමරන දූපුතුන්ටත් දයාබර බිරිඳටත් ඒ සියලු දෙනාටම නිදුක් නිරෝගී සෙත සාන්තියම උදා වේවා, සැලසේවා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කරපු සුවහසක් ශ්‍රාවක පින්වතුන්ට, වගේම net fm කාර්ය මණ්ඩලයේ පින්වතුන්ට, ලක්වැසි ලෝවැසි සියලු දෙනාට, ගෞරවනීය මහා සංඝරත්නයට මේ උතුම් පින්කමේ ආශිර්වාදයේ සැලසේවා. ඒ සියලු දෙනාම සුවපත් වේවා. දායකත්වයේ දරන පින්වතුන්ගේ මිය පරලෝකීය සංසාරගත සියලු ඥාතීන් පින් අනුමෝදන් වේවා. සසර ගමන සුවපත් කරගනීවා. ධර්ම ශ්‍රවණී කරපු ඔබ නමින් මිය ගිය හැම දෙනාමත් පින් අනුමෝදන් වේවා, සුවපත් වේවා. දෙවියෝත් පින් අනුමෝදන් වේවා, දිව ඉසුරු දියුණු කරගනීවා. ඔබ ආරක්ෂා කරත්වා. කෙලවර චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවනින් සැනසීමට අපි සියලු දෙනාටම මේ උතුම් පින්කම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදාති. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.